මල් කියන්නේ පාට පාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ පාට පාට ළමයින්ටයි පාට පාට පෙලක් ලමුන් සුවඳ ගොඩයි පෙලක් ලමුන් හරිම හැඩයි පෙලක් ලමුන් හරි සුවඳයි පෙලක් ලමුන් හරිම හැඩයි. ඉතින් දරුවනේ මේ මල් වගේ දරුවන්ටයි අද මම මේ මාගේ සිසිර ඇකඩමි YouTube education channel එක ඔස්සේ මේ මම කියලා දෙන්නට යන්නේ. මොකද්ද මම කියලා දෙන්නට යන්නේ? වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2019 අවුරුද්දේදී 3 වන වාරයේ ඔයගොල්ලන්ට ලබා දුන්නු දරුවන්ට ලබා දුන්නු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමටයි අද මම සූදානම් වෙන්නේ. මම හිතනවා මේක ඉතාමත්ම වැදගත් වෙයි, වටිනවා කියලා මේ විෂය කාරණා සියල්ලම. ඉතින් දරුවනේ මේ වීඩියෝ එක බලලා අවසානයේදී ඔයගොල්ලන්ට හොඳට තේරුණා නම් මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට like එකක් දාන්න, ඒ වගේම ලස්සන comment එකක් දාන්න, මාව ධෛර්යමත් කරන්න, තව ඉදිරියටත් ඔයගොල්ලෝ සමග රැඳී සිටින්නට. ඉතින් එහෙමනම් අපි පටන් ගමු අද දවසේ මේ 2019 අවුරුද්දේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දුන්න එම වාර පරීක්ෂණයට ලබා දුන්න ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්නය හරිම පහසු ප්‍රශ්නයක්. භාග මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ලේසි ප්‍රශ්නයක් දීලා තියෙන්නේ මේ දෙකේම හරයන් සමානයි. එහෙමනම් අපි ඉස්සෙල්ලම මොකද කරන්න ඕනේ? හරයන් සමාන භාග දෙකක් තමයි එකතු කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මේ දෙක මේ මිශ්‍ර සංඛ්‍යා දෙකම විෂම භාග කරගමුනේ. කොහොමද විෂම භාග කරන්නේ? මේකටත් එන්නේ හරය 5යි, මේකටත් එන්නේ හරය 5යි. දැන් ලවයට එන එක මොකද්ද? මේ 5 දෙකෙන් ගුණ කරලා එකක් එකතු කරන්න. 5 සරත් 2 10යි, 10ට මේ එක එකතු කරාම 11යි. ඒ ආකාරයටම මේකත් ගන්න. 5 සරක් 1 5යි, ඒ 5ට මේ දෙක එකතු කරාම කීයද? 5 සරක් 1 5යි, 5යි 2යි 7යි. දැන් අපිට තියෙන්නේ හරයන් සමාන භාග දෙක, විෂම භාග දෙකක් එකතු කරන්න නේද? හොඳයි. එතකොට හරයන් සමාන හින්දා හරයට 5ම දාගන්න පොදු හරය. මේ ලවයන් දෙක එකතු කරනවා. 11යි 7යි එකතු කරාම කීයද? 11යි 7යි එකතු කරාම 18යි. හැබැයි දැන් ලැබුණේ අපිට මොකද්ද? දැන් ලැබුණේ අපිට නැවතත් විෂම භාගයක්. හොඳේ? නැවතත් විෂම භාගයක්. අපිට පුළුවනි මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවකට ලියන්න. 18ට 5 කීයද? 3යි. 18ට 5 3යි, 5 3 15යි. ඊටු 3 මෙතනින් දාන 3යි 5න් 3යි. දැන් ළමයි කල්පනා කරන්න මේ වගේ භාග දෙකක් අපිට එකතු කරන්න පුළුවන්. මෙහෙම විෂම භාග කරගෙන එකතු කරන්නේ නැතුව කෙලින්ම මේක ලියන්න බැරිද බලන්න. හරයන් සමානයි. මේ මිශ්‍ර මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරාම 2යි 1යි 3යි. ඊළඟට 5න් 1යි 5න් 2යි එකතු කරාම 5න් 3යි. අපිට පුළුවනි මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ කෙලින්ම උනත් අපිට ලියන්න. මම මේ විදිහට කියලා දුන්නේ. ඕගොල්ලන්ට දැන් මම මෙතෙන්දි විෂම භාග කිරීමක් ඉගෙනුවා. ඒ සියලු කාරණා ඉගෙනුවානේ. මෙතන නැවත විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකට හරවන්නත් ඉගෙනුවා. අපිට ඒ වුණාට දැන් මෙතනින් උත්තරේ කෙලින්ම ගන්න පුළුවන්. 2යි 1යි 3යි, 5න් 1යි 5න් 2යි එකතු කරාම 5න් 3යි උත්තරය 3යි 5න් 3යි කියලා. දැන් තේරුණා නේද? right. ඊළඟට බලන්න මෙතන මේ අනුපාතයක් දීලා තියෙනවා. මේක සරලම අනුපාතයක් ලෙස ලියා දක්වන්න. ඉතින් අපි බලන්න ඕනේ මේ තුනම බෙදෙන සංඛ්‍යාව. ඇත්තටම බලන්න මේක ඉරට්ට සංඛ්‍යා තුනක් මේවා දෙකෙන් බෙදෙනවා නේ. අපි මේ තුනම බෙදෙන ලොකුම සංඛ්‍යාව හොයාගත්තොත් එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන්. අපි හිතමු එහෙම අපිට මේක ලොකු සංඛ්‍යා හින්දා එහෙම තේරෙන්නේ නැහැ කියලා. හොඳයි. බලන්න මේ දෙකෙනුත් බෙදෙනවා තමයි. අපිට ඕන නම් දෙකෙන් බෙදන්න පුළුවන් ඉස්සෙල්ලා. බලන්න හතරෙන් බෙදනවද? බෙදනවනේ. අගේ ඉලක්කම් දෙක 12නේ. 12 හතරෙන් බෙදෙන ඉන්න මේ සංඛ්‍යාවත් හතරෙන් බෙදෙනවා. මේකත් බෙදෙනවා මේකත් බෙදෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා හතරෙන් බෙදමුකෝ බලන්න. හතරේ ඒවා තියෙනවා 1යි 2යි 12ක්. මෙතන හතරේ ඒවා තියෙනවා 2යි 20ක්. මෙතන හතරේ ඒවා තියෙනවා හතරේ ඒවා 2ක් 8යි 3ක් ඉතුරුයි 32ට. 32ට හතරේ ඒවා 8යි.
හැබැයි සරලම අනුපාතයක් ලෙසපත් වෙලා නැහැ. ඒකින්ද අපිට නැවත මේ තුනම බෙදෙන සංඛ්‍යාව අපිට පේනවා 4 ගුණාකාර තමයි මේ ඔක්කොම නැවත අපි 4ෙන් බෙදමු. මේක 4ෙන් බෙදුවාම 3යි, මේක 4ෙන් බෙදුවාම 5යි, මේක 4ෙන් බෙදුවාම 7යි. මම ඉතින් බෙදනවා කියලා පෙන්වුවේ නැහැ, කෙලින්ම බෙදලා ලියුවා. දැන් මේක නම් ආයෙසුළු වෙන්නේ නැහැ නේද? එහෙනම් මේකයි උත්තරේ. හැබැයි කවුරු හරි ළමයෙක් මේක දැක්කනම් 16න්ම මේ තුන බෙදනවා කියලා එහෙම හිතන්න අමාරුයි නේද 8 වසරේදී. 16ව 3ක් තියෙනවා, 16ව 5ක් තියෙනවා, 16ව 7ක් තියෙනවා කියලා එහෙම ගන්න අපිට තේරෙන්නේ නැහැ නේද? ඒකින්ද මේ විදිහට පියවර කීපයකින් කරාට කමක් නැහැ. හොඳයි අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්න. අපේ තුන්වෙනි ප්‍රශ්නේ. අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ x මේක 40යි. x හි අගය සොයන්න. ඉතින් ජ්‍යාමිතික සම්බන්ධය මොකක්ද? ජ්‍යාමිතික සම්බන්ධය මේ කෝණ තුන අතරේ තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද? අංශක 180යි. එහෙනම් අපිට පුළුවනි පුංචි සමීකරණයක් ලියලා එකෙන් විසඳ ගන්න. x හොයන්න. x වලට 40කුයි 90කුයි එකතු කරාම x වලට 40කුයි 90කුයි එකතු කරාම සමාන වෙන්න ඕනේ 180ට. මම ඔයගලන්ට තවත් ඊට වඩා කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා මේව හදලා ඉමු. ඊට පස්සේ x වලට එකතු කරන්න ඕනේ මේ 90යි 40 එකතු කරාම 130යි සමාන 180යි. ඊළඟට x වලට උත්තරේ ගන්න පුළුවන් මේ 180ෙන් මේ 130ක් අපි අඩු කරගත්තාම උත්තරේ කීයද? 180ෙන් 130ක් අඩු කරාම අංශක 50යි. දැන් ළමයි මෙහෙම හිතන්නකො. මේ තුනේ එකතුව 180යි. මේ 90 අයින්ම කරලා දාන්නකො. මේ 90 අයින් කරාම 180ෙන් 90ක් අයින් කරාම ඉතුරු තව 90යි. එතකොට එහෙමනම් මේ කෝණ දෙක තමයි 90. අපිට එහෙනම් සමීකරණය ලියන්න පුළුවන් නේද? x ධන 40 සමාන වෙන්නේ 90යි කියලා. ඇයි 180 මේ 90 අයින් කරාම ඉතුරු තව 90. එතකොට මේ දෙක 90යි. මේ දෙක එකතු 90යි. එහෙමනම් x සමාන වෙනවා 90න් 40ක් අඩු කරාම අංශක 50ට. අපිට ඒ විදිහට හදන්නත් පුළුවන්. මම හිතන්නේ මේක ඉගෙන ගන්න පුළුවන් නම් උත්සාහ කරන්න. මොකද මේ 90 අයින් කරාම තව 90ක් ඉතුරුයි. ඉතුරු 90 තමයි මේ දෙක කියලා. එහෙම ගත්තාම වඩා පහසුවෙන් අපිට එන්න පුළුවන් උත්තරයට. පැහැදිලිද? right. ඊළඟට බලන්න හතරවෙනි ගාන 1 3 5 7 කියන සංඛ්‍යා රටාවේ පොදු පදේ ලියන්න. අපි මේකේ පොදු පදේ ලියනකොට අපි මෙන්න මෙහෙම කරාම ලේසි. බලන්න මේකේ පරතරය කීයද? 2යි. 3ෙන් එකක් අඩු කරාම 2යි. මෙතන 5න් 3ක් අඩු කරාම 2යි. මෙතන 7න් 5ක් අඩු කරාම 2යි. ඒ කියන්නේ 2 2 එකතු වෙවි යන සංඛ්‍යා රටාවක් නේද? ඒ කියන්නේ අපි මේකේ පොදු පදේ හොයනකොට අපි දෙවරක් චක්‍රේ පාවිච්චි කරන්නේ. හරි පළවෙනි පදේ ගන්නකොට අපි දෙවරක් එකෙන් ගන්නවා. හැබැයි දෙවරක් එක 2යිනේ. මෙතන තියෙන්නේ 1 නේද? ඒ කියන්නේ දෙවරක් එකට වඩා එකක් අඩුයි. ඊළඟට දෙවෙනි පදේ ගන්නකොට අපි පාවිච්චි කරන්නේ දෙවරක් 2. හැබැයි දෙවරක් 2 4යිනේ. මෙතන තියෙන්නේ 3. එකක් අඩුයි. ඉතින් ඔය විදිහට ලිව්වහම තවත් එකක් ඕන නම් ලියමු. අපි තුන්වෙනි එකත් ලියමුකෝ. දෙවරක් 3 පාවිච්චි කරන තුන්වෙනි එක ගන්න. දෙවරක් 3 6යි. මෙතන තියෙන්නේ 5යි. එකක් අඩුයි. එහෙමනම් අපිට පුළුවන් මොකද්ද? n වන පදේ හොයන්න 2n අඩු කිරීම 1. ඒ කියන්නේ පොදු පදේ මොකද්ද? පොදු පදය සමානයි 2n අඩු කිරීම 1. එතන දෙවරක් තුන්වෙනි පදේ ගන්න දෙවරක් 3 නම් n වන පදේ ගන්න දෙවරක් n. එතකොට දෙවරක් n පින්න අඩු කිරීම 1. පොදු පදේ 2n අඩු කිරීම 1. මේ විදිහට අපිට පුළුවන් ඕනම සංඛ්‍යා අනුක්‍රමයක පොදු පදේ හොයාගන්න. right.
ඔව් අපි පස්වෙනි ගාන බලමු. අපිට ඇඳලා තියෙනවා ඒගොල්ලෝ ඕ කේන්ද්‍රී වූ වෘත්තයක පරිධිය මත තියෙනවා ලක්ෂයන් දෙකක් AB කියලා. රූපයේ දැක්වෙන ඕ කේන්ද්‍රී වූ වෘත්තය මත A හා B ලක්ෂ්‍ය ප්‍රයෝගික කරගෙන කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳ එය අඳුරු කරන්න. එතකොට මේ AB ලක්ෂ්‍ය දෙකත් උදව් කරගෙන කේන්ද්‍රයත් උදව් කරගෙන කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳලා ඒක අඳුරු කරන්න. ඉතින් මේක මම හිතන්නේ අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. කේන්ද්‍රික ඛණ්ඩය කියන එක ඔයගොල්ලෝ හඳුනනවා නම් බොහොම පහසුයි නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් වට වෙලා තියෙන්නේ අරයන් දෙකකින් සහ මේ විදිහට අරයන් දෙකකින් සහ ඡාප දිගකින්. ඒතර මේක මෙන්න මේ කොටස අපි අඳුරු කරලා පෙන්නුවොත් මෙන්න මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ. පැහැදිලිද? රයිට්. අරයන් දෙකකින් සහ ඡාප දිගකින් වට වෙලා තියෙන ප්‍රදේශයට තමයි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නයෙන් කියනවා 72 ධන 72 බෙදන්නලු ඍණ 9. එතකොට අපි ධන 72 ඍණ 9න් බෙදමු. මට කියන්න බෙදනකොට ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදනකොට එන ලකුණ මොකද්ද? ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදනකොට. ඒ කියන්නේ මේ හරය සහ ලවයේ තියෙන සංඛ්‍යාවල ලකුණු අසමාන නම් ලැබෙන පිළිතුර ඍණ. එතකොට 72ට 9ව කීයද? 72ට 9ව 8යි. උත්තරය ඍණ 8යි. ධන ඍණෙන් බෙදුවහම උත්තරය ඍණ. පැහැදිලිද? රයිට්. ඊටමත්ම පහසු ප්‍රශ්න බලන්න සමචතුරස්‍රයක් දීලා තියෙනවා. මේ සමචතුරස්‍රයක් කියන්නේ පාද හතරම සමානයි. එක පාදයක් 8යි cm සෙන්ටිමීටර 8යි. පරිමිතිය අහන්න. කියන්නේ මොකද්ද? වටේ දිග. එතකොට 8 ඒවා කීයක්ද? 8 ඒවා 4ක්. අපිට පුළුවන් උත්තරේ ගන්න 8 4 පාරක් එකතු කරලා හෝ 8 4ෙන් ගුණ කරලා. නේද? 8 ඒවා 4ක්. උත්තරය 32යි. සෙන්ටිමීටර් 32යි. එහෙම නැත්නම් 8 එකතු කිරීම 8 එකතු කිරීම 8 එකතු කිරීම 8. 8 4 පාරක් එකතු කරලා. පරිමිතිය 32යි සෙන්ටිමීටර්. ඊළඟට ඊටාත්ම පහසු සරල සමීකරණයක් විසඳන්න x එකතු කිරීම 4 සමානයි 10. ඉතින් අපි මේක එකතු කරනකොට මොකද කරන්නේ? මේ 4 අපි මේ පැත්තෙන් අයින් කරගන්න ඕනේ. මේ එකතු කිරීම 4 අපි අයින් කරගන්න මේ පැත්තෙන් මොකද කරන්නේ? මේ පැත්තෙනුත් 4ක් අඩු කරනවා, මේ පැත්තෙනුත් 4ක් අඩු කරනවා. එතකොට මේ 4 අයින් වෙලා යනවා. උත්තරේ x සමානයි කීයද? 6යි. තමත්ම පහසුම සරලම සමීකරණය. ඊළඟට තියෙනවා දශම පැත්ත ඔයගොල්ලන්ට පරීක්ෂා කරලා ಗುಣ කරන්න දීලා තියෙනවා දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් 5න්. මේ වෙලාවට අපි කරන්න ඕනම දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කරන්න වුණාම මේ දශම තිත මොහොතකට අමතක කරලා 27 5න් ಗುಣ කරනවා. 27 5න් ಗುಣ කරනවා. පසරක් අත 35යි 3ක් ඉතුරුයි. පසරක් දෙක 10යි 3යි 13යි. උත්තරය 135යි. දැන් අපිට තියෙන්නේ දශම තිත තියන්න. මෙතන දශම ස්ථාන එකක් තියෙන්නේ නේ. මේකේ නෑනේ. මේකේ දශම ස්ථාන එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි උත්තරේට දශම ස්ථාන එකක් තියෙනවා. උත්තරේ කීයද? 13.5. පැහැදිලිද? දශම තිත අමතක කරලා ಗುಣ කරනවා. ಗುಣ කරලා ඉවර වෙලා අපි දශම තිත ස්ථාන එකක් දශම තිතට දකුණු පැත්තෙන් එක ඉලක්කමක් හිටින්න දශම තිත තියාගන්න. රයිට්? පැහැදිලිද? රයිට්. දහවෙනි ප්‍රශ්නය එකට 50000 පරිමාණයට ඇඳ ඇති සිතියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර 4යි. ඒ නගර දෙක අතර තියෙන සැබෑ දුර කොච්චරද? එතකොට බලන්න එකට 50000 පරිමාණය කියලා කියන්නේ මොකද්ද? එකට 50000 පරිමාණය කියලා කියන්නේ 1 සෙන්ටිමීටරයකින් ඇත්ත දුර කොච්චරක්ද? පරිමාණ රූපේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ දුර වෙනවා එකට 50000යි කියන්නේ සෙන්ටිමීටර 50000.
එකක් සෙන්ටිමීටර් හොඳේ. මේක තමයි 1 සෙන්ටිමීටරයකින් පෙන්වන සැබෑ දුර. දැන් අපි මේ සෙන්ටිමීටර් 50000 මීටර් කරන්න වුණොත් මොකද කරන්නේ? 50000 සෙන්ටිමීටර් මීටර් කරන්න cm බෙදන්න. එතකොට අපි මේ 50000 අපි cm බෙදුවොත් මීටර් වෙනවා. බලන්න මීටර් කීයද කියලා. 0.2 කැපුවාම මීටර් 500. එතකොට 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා මීටර් 500. එහෙනම් සෙන්ටිමීටර් 4කින් පෙන්නනවා සෙන්ටිමීටර් 4කින් පෙන්නනවා 500 නේද? 504ක් කියන්නේ මීටර් වලින් දුන්නොත් 2000ක්. උත්තරය මීටර් වලින් දුන්නොත් 2000ක්. අපි උත්තරේ කිලෝමීටර් වලින් දුන්නොත් මීටර් 2000යි කියන්නේ කිලෝමීටර් කීයද? කිලෝමීටර් 2යි. එතකොට ඕගොල්ලෝ මේක මීටර් 2000යි කියලා දුන්නත් ලකුණු දෙන්න වෙනව නේද? ඇයි? නගර දෙක අතර සැබෑ දුර සොයන්න කියලා තියෙන්නේ මීටර් වලින්ද කිලෝමීටර් වලින්ද කියලා නෑ නේද? නමුත් හැබැයි මෙතන 1000කට වඩා වැඩි හින්දා මේක කිලෝමීටර් වලින් දෙනවා නම් තමයි වඩා සුදුසු කියලා මම යෝජනා කරනවා. right. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය x කුඩායි 3 මේ කුඩා ලකුණ කුඩාතර ලකුණ x කුඩායි 3 අසමානතාවයේ මේ සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා ලියනවා. එතකොට ළමයි මෙතන කුඩායි 3නේ තියෙන්නේ සමාන ලකුණක් මෙතන නැහැ. එහෙනම් අපි මේ 3 කියන තැනින් ධන 3 නේද? අපි රවුමක් අඳිනවා. මේ රවුම ඇඳලා මේ රවුම පාට කරන්නේ නැහැ. හේතුව තමයි මෙතන සමාන ලකුණක් නැති හින්දා. x කුඩායි 3 කියන්නේ 3ට වඩා අඩුයි කියන්නේ මේ ඉර මේ පැත්තට තමයි පාට වෙන්න ඕනේ. මේ ඉර මෙන්න මෙහෙම තද පාටින් මේ පැත්තට අපි මෙහෙම කෙලවර දක්වාම මෙහෙම පාට කරලා දානවා මේ පැත්ත. ඉරෙන් මේ පැත්ත. පැහැදිලිද? මේ රවුම පාට නොකළ බව පැහැදිලිව තියෙන්න ඕනේ. හේතුව මෙතන සමාන ලකුණක් නැති හින්දා. 12 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන තොරතුරු අනුව ඕට සාපේක්ෂව පිහිටීම ලියන්න. ඕ ලක්ෂයට සාපේක්ෂව මෙන්න මේ තියෙන p වල පිහිටීම ලියන්න. ඉතින් අපිට දීලා තියෙනවා මෙතන කෝණය අංශක 60යි. එතකොට අපි සාමාන්‍යයෙන් පිහිටීමක් ලියනකොට මේමයි ලියන්නේ එක්ක උතුරින් මෙන්න මෙච්චරක් නැගෙනහිරට එහෙම නැත්නම් දකුණින් මෙන්න මෙච්චරක් නැගෙනහිරට නැත්නම් මේ පැත්තේ ලියන උතුරින් මෙන්න මෙච්චර කෝණයක් බටහිරට දකුණින් මෙච්චර කෝණයක් බටහිරට. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උතුරින් එහෙම නැත්නම් දකුණින් කියලා තමයි ලියවෙන්නේ. එහෙමනම් දකුණින් කොච්චරක්ද බටහිර පැත්තට වෙන්න තියෙන්නේ කියලා තමයි හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණය අපි හොයාගන්න ඕනේ. මෙතන 60 නම් මේ කෝණය කීයද? මේ කෝණය අංශක 30ක් වෙන්න ඕනේනේ. මේක 30ක් වෙන්න ඕනේ. 60යි 30යි 90යි. අන්න දැන් අපිට ලියන්න පුළුවන්. දකුණින් උතුරු දකුණු ප්‍රධාන රේඛාව දකුණින් අංශක 30ක් බටහිරට වෙනවා. අපි මේක ලියන්නේ දකුණින් අංශක 30ක් බටහිරට. දකුණින් අංශක 30ක්. දකුණින් අංශක 30. ඉතින් මේකට අපිට ඉංග්‍රීසි වචන වල මුල් අකුරු පාවිච්චි කරන්නත් පුළුවන් නේද? දකුණට S අකුර, බටහිරට W අකුර. S අංශක 30 W කියලා එහෙම ලකුණු කරන්නත් පුළුවන්. නේ? තේරුණා? ඔය විදිහට පුළුවන්. ඊළඟට බලන්න 13 වෙනි ප්‍රශ්නය. පෙට්ටියක් තුල එකම තරමේ හා හැඩේ නිල් පබළු 3ක්ද රතු පබළු 2ක්ද ඇත. මේ තියෙන පෙට්ටිය නිල් 3යි රතු 2යි. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා පබළු. එම පෙට්ටියෙන් අහඹු ලෙස ගන්න පබළුවක් නිල් පබළුවක් වීමේ නිල් වීමේ සම්භාවිතාවය කීයද කියලා අහනවා. ඒතර සම්භාවිතාවය නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාවය. නේ? නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාවය. එතකොට ඔක්කොම පබළු 5ක් තියෙනවානේ. ඒ පහෙන් නිල් කීයද තියෙන්නේ? 3යි.
ඔක්කොම බබළු පහක් තියෙනවා. නිල් තියෙන්නේ 3යි. එහෙනම් සම්භාවිතාවය 5න් 3යි. මම තවත් ප්‍රශ්නයක් ඇහුවොත් රතු බබළුවක් ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා 5න් 2ක් කියලා උත්තරය දෙන්න ඕනේ. පැහැදිලිද? right. සෙන්ටිමීටර් දෙකක් පැත්තක් දිග සෙන්ටිමීටර් දෙකක් වන ඝනකයක පරිමාව සොයන්න. ඝනකයක්. ඝනකයක් කියන්නේ පැති කීයක් තියෙනවද? පැති 6ක් තියෙනවා. ඒතර ඝනකයක් මම මෙහෙම ඇන්දොත් මේ ඝනකයේ හැම පැත්තකම දිග සෙන්ටිමීටර් 2 ගන්න. දිගත් සෙන්ටිමීටර් 2යි, පළලත් සෙන්ටිමීටර් 2යි, උසත් සෙන්ටිමීටර් 2යි. එතකොට මේ ඝනකයේ පරිමාව හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. එතකොට 2යි cm ගුණ කිරීම දිග පළලත් සෙන්ටිමීටර් 2යි, උසත් සෙන්ටිමීටර් 2යි. එතකොට පරිමාව එන්නේ කීයද? 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි. උත්තරය ඝන සෙන්ටිමීටර් 8යි. අපෙන් ආන්නේ ඝනකයේ පරිමාව. ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්නයට අහනවා ඍණ 4 3 වෙනි බලයේ අගය කීයද? එතකොට ඍණ 4 3 වෙනි බලය කියන එකේ තේරුම මොකද්ද? ඍණ 4 ආයෙත් තව ඍණ 4කින් ගුණ වෙලා ආයෙත් ඍණ 4කින් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 4 3 පාරක් ගුණ වෙන්න ඕනේ. අපි දන්නවා ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වුණාම මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ වුණාම එන්නේ ඍණයි ගුණ වුණාම එන්නේ ධන කියලා. එතකොට මේ දෙක ගුණ වුණාම එන්නේ ධන 16ක්. මේ ධන 16 නැවත ගුණ වෙන්න ඕනේ මොකෙන්ද? මේ දෙක ගුණ වුණාම එන්නේ ධන 16ක්. මේ ධන 16 නැවත ඍණ 4ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට බලන්න මොකද වෙන්නේ? ආයසරයක් දැන් මෙතන ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි ගුණ වුණාම අර ඉස්සෙල්ලත් අපි කතා වුණානේ දශමාන ලකුණු දෙකක් නම් ගුණ වෙනකොට උත්තරේ ඍණ කියලා. එතකොට 16 වරක් 4 64යි. උත්තරේ ඍණ 64යි. පැහැදිලිද? එතකොට මෙහෙම මතක තියාගන්න තවත් ලේසි. දැන් මේ ඍණ සංඛ්‍යා ඩබලක් නම් උත්තරේ ඍණ සංඛ්‍යා ඩබලකින් එන්නේ ධන උත්තරයක්. එතන එකක් තනි වෙනවානේ. ඒ කියන්නේ මෙතන ඔත්තේ බලයක් ආවොත් එන උත්තරේ අනිවාර්යෙන් ඍණ. මෙතන පස්වෙනි බලයක් තිබ්බනම් ඒත් උත්තරේ ඍණ. හත්වෙනි බලයක් තිබ්බනම් ඒත් උත්තරේ ඍණ. හැබැයි ඉරට්ටි බලයක් තිබ්බොත් උත්තරේ ධන කියලා. එහෙම මතක තියාගන්න පුළුවන්. අවසාන උත්තරේ ලකුණ ඔත්තේ දර්ශකයට ඔත්තේ සංඛ්‍යාවක් තිබ්බොත් අවසාන උත්තරේ එන්නේ ඍණ උත්තරයක්. ඍණ සංඛ්‍යාවක ඔත්තේ බලයක් නම් උත්තරේ ඍණ උත්තරයක්. දාසයවෙනි ප්‍රශ්නය p සමානයි සංගල වරහන් ඇතුලේ තියෙනවා කුලකයක් නේද? එතකොට a e i o u අපි හොඳට දන්නවා මේ අකුරු පහ මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර පහ a e i o u නම් np කීයද? එතකොට ළමයි np මොකද්ද මේ np කියන්නේ? n අකුරෙන් කියන්නේ අවයව ගණන. p කියන කුලකයේ අවයව ගණන. එතකොට කියන්න බලන්න මෙතන අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5. අවයව 5යි. උත්තරේ np සමානයි 5. ඉතින් අපි මේක මේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මේක අමාරුයි. np කියන්නේ මොකද්ද? p වල අවයව ගණන කියලා අහනවා කියලා දන්නවනම් තප්පර 2ක් 3ක් කියන්නේ නැහැ උත්තරේ ලියන්න. පැහැදිලිද? විශේෂ දැනුම තියෙනවා නන්නේ. right. ඊළඟට මෙන්න මේ දීලා තියෙන ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය 24යි වර්ග සෙන්ටිමීටර්. මේකේ වර්ගඵලය 24යි. BC පාදයේ සෙන්ටිමීටර් 8යි නම් අපෙන් අහනවා AD දුර. AD දිග කීයද? එතන බලන්න AD කියන්නේ මොකද්ද? AD කියන්නේ මේ කියන ආධාරකයට තියෙන ලම්බක උස තමයි අහන්නේ. එතකොට වර්ගඵලය 24යි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම
මොකද්ද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස නේද? ලම්බ උස සමාන වෙන්නේ කීයටද? 24ට. ඇයි? වර්ගඵලය 24යි. වර්ගඵලය හොයන සූත්‍රය සමාන කරනවා 24. දැන් අපි ආදේශ කරමු දෙකෙන් එක ගුණ කිරීම. ආධාරක පාදේ දිග 8යි. ගුණ කිරීම. ලම්බක උස තමයි මේ AD කියන්නේ. සමානයි 24ට. පැහැදිලිද? භාගි ගුණ කිරීම ආධාරකයට දැම්ම 8, ලම්බ උසට දැම්ම AD, අපෙන් අහන්නේ AD සමානයි 24ට. දැන් මේ 8 කැපෙනවා දෙකෙන්, දෙකේව 4යි. එතකොට එනවා 4යි AD සමානයි 24 නම් AD සමාන වෙන්නේ 24 බෙදීම 4ට. නේද? ගුණ කිරීම 4 සමාන ලකුණෙන් දකුණු පැත්තට අරන් ගියාම බෙදීම 4 වෙනවා. නැත්නම් දෙපැත්තම 4ෙන් බෙදෙනවා. හරිද? එතකොට 24ට 4 ඒවා කීයද? උත්තරය 6යි සෙන්ටිමීටර්. AD පාදේ දිග අපිට එනවා සෙන්ටිමීටර් 6ක්. එතකොට අපි මේ ගාන හදන්න අපි දන්නේ නැහැ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ කුස කියලා අපි දන්නේ නැත්තම්. දන්නවා නම් මේ ගානත් ලේසි. එහෙනම් මේක පාඩම් කරන්න දන්නේ නැත්තම් දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුස කියන එකෙන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න පුළුවන්. දහ 8 වෙනි ප්‍රශ්නය සුළු කරන්න තියෙන්නේ ටොන් 5යි කිලෝග්‍රෑම් 408ක් අපිට කියනවා 8ෙන් බෙදන්න. එතකොට මට කියනවාද එක ටොන් එකකට කිලෝග්‍රෑම් කීයක් තියෙනවද? එක ටොන් එකකට කිලෝග්‍රෑම් කීයක් තියෙනවද? 1000ක් කියලා මතකයි. එහෙනම් ටොන් 5ට තියෙනවා කිලෝග්‍රෑම් 5000. එතකොට ඔක්කොම තියෙනවා කිලෝග්‍රෑම් 5000කුයි 408කුයි 5408ක්. 5408ක් තියෙනවා කිලෝග්‍රෑම්. අපි මේ කිලෝග්‍රෑම් 5408 8ෙන් බෙදමු. 8 ඒවා 5ට නෑ 54ට කීයද? 8 ඒවා 8 වරක් 6 48යි. ඉතුරු කීයද? ඉතුරු 4ෙන් 8ක් බෑ 14ෙන් 8ක් කීයද? 6යි. දැන් මේ බිඳුව ගත්තා. 60ට 8 ඒවා කීයද? 8 වරක් 7 56යි. ඉතුරු කීයද? 4යි. ඊළඟ මේ 8 ගන්න. 48ට 8 ඒවා කීයද? 8 වරක් 6. 6 48යි. හරියටම බෙදුණා නේද? එතකොට මේ අපිට උත්තරය ආවේ 676යි කිලෝග්‍රෑම්. කෙලින්ම අපිට උත්තරේ එනවා කිලෝග්‍රෑම් වලින්. මොකද අපි මේ ටොන් 5යි කිලෝග්‍රෑම් 408 ඔක්කොම කිලෝග්‍රෑම් බවට නිපත් කරගත්තේ. උත්තරේ 676යි කිලෝග්‍රෑම්. මෙතන 1000ට වඩා වැඩි නෑනේ. ටොන් ගණන් නෑ නේද? රයිට්. ඊළඟට 19 වෙනි ප්‍රශ්නයට තියෙන්නේ වරහන් ඉවත් කරන්න. එතන මේ වරහන සුළු වරහනක් මේ තුනෙන් ಗುಣ කරන්නයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ගොඩක් ළමයි වරද්දන තැනක් තියෙනවා. මේ වරහන ඇතුලේ තියෙන පද දෙකම තුනෙන් ಗುಣ කරන්න ඕනේ. එකක් විතරක් ಗುಣ කරලා බෑ. හොඳේ. මේ 3 ඉස්සෙල්ලම 2x වලින් ಗುಣ කරන්න උත්තරේ එනවා 6x. ඊළඟට මේ 3 ඍණයකින් ಗುಣ කරන්න ඕනේ මතක ඇතුව. 3 වරක් ඍණ 1 ඍණ 3යි. ඔන්න ඔය විදිහටයි වරහන ඉවත් වෙන්නේ. දැන් මේකේ අනිත් පැත්ත දෙන්නත් පුළුවන් එක. ඒගොල්ලෝ මෙහෙම දුන්නොත් එහෙම සාධක හොයන්න කියලා අපි මේ දෙකෙන් 3 කියන සාධකේ එළියට ගත්තාම වරහන ඇතුළට මේක එන්න ඕනේ. තේරුණාද? right. ඊළඟට බලන්න 20 වෙනි ප්‍රශ්නයට අපිට කියනවා සිසුන් 5 දෙනෙකුගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 60යි. 5 දෙනෙක්ගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 60යි කියන එකේ තේරුම මොකද්ද? සිසුන් 5 දෙනෙක්ගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 60යි. ඒකේ තේරුම මේ 5 දෙනාම 60 ගානේ බරයි කියන එක. එහෙනම් මේ 5 දෙනාගේ මුල් බර හොයන්න මොකද කරන්නේ? 60ව 5ක් ගන්නවා. 60ව 5 කීයද? 4 5යි 300 කිලෝග්‍රෑම්.
ඒ 5 දෙනාගේ මුළු බර වෙන්නේ කිලෝග්‍රෑම් 300යි. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ ඒ පළාත් පේපර් එකේ තියෙන එක කොටසේ ප්‍රශ්න 20 මේ විදිහට සාකච්ඡා කරන්න. අපි බලමු එහෙමනම් දෙක කොටස කොහොමද කියලා නේද? එහෙනම් අපි දෙක කොටසේ පළමු ප්‍රශ්නය බලමු. මේ එක්තරා පන්තියක සිසුන් විසින් ලකුණු 50කින් දීපු ප්‍රශ්න පත්‍රයකට එක් විෂයකට ලකුණු 50කින් දුන්න ප්‍රශ්න පත්‍රයකට ගත්තු ලකුණු පිළිබඳ විස්තර මේ තියෙන්නේ වෘන්ත පත්‍ර සටහනේ. දැන් මේ වෘන්ත පත්‍ර සටහන කියවන්න ඕගොල්ලෝ දන්නවද? වෘන්ත පැත්තේ පත්‍ර පැත්තේ මට ඕනනම් 72 දාන්න ඕන නම් 72 කියන ලකුණ දාන්න ඕන නම් මම වෘන්ත පැත්තේ 7 දාන්න ඕනේ, පත්‍ර පැත්තේ 2 දාන්න ඕනේ. 72 ලකුණ ඇතුළත් කරනවා නම් ඒ විදිහට තමයි මේ වෘන්ත පත්‍ර සටහනේ තියෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර දුන්නාම තවත් පැහැදිලි වෙයි. පළවෙනි කොටසෙන් අහනවා මේ එක පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කොටසේ ප්‍රශ්න ටික. ශිෂ්‍යයෙකු විසින් ලබාගත් අඩුම ලකුණ කීයද? මේ ලකුණු 50න් දීපු ප්‍රශ්න පත්‍රයේට ශිෂ්‍යයෙකු විසින් ලබාගත්තු අඩුම ලකුණ කීයද? අඩුම ලකුණ තමයි මේ මෙතන තියෙන්නේ. මේක කීයද? මේ ලකුණ කීයද? 15. මේ තියෙන්නේ 15 කියන ලකුණ. ඊළඟ එක 18, ඊළඟ එක 19, ඊළඟ එකක් 19. 15 තමයි අඩුම ලකුණ. අන්න එහෙමයි වෘන්ත පත්‍ර සටහන කියවන්නේ. ශිෂ්‍යයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණ කීයද? මේ ලකුණු 50න් දුන්න ප්‍රශ්න පත්‍රයේ. බලන්න එක ළමයෙක් ඉන්නවා ලකුණු 47ක් ගත්තු 47ක් ගත්තු ළමයෙක්. ඊළඟට අහනවා තුන්වෙනි කොටසෙන් මෙන්න ව්‍යාප්තියේ පරාසය මොකද්ද? පරාසය හොයන්නේ ළමයි කොහොමද? වැඩිම ලකුණෙන් අඩුම ලකුණ අඩු කරන්නේ. ඒ කියන්නේ වැඩිම ලකුණ 47 අඩුම ලකුණ 15. එහෙනම් අපිට පුළුවනි පරාසය හොයන්න වැඩිම ලකුණද 47 අඩුම ලකුණ 15 මේක අඩු කරාම මේ ලකුණු වල පරාසය හොයාගන්න පුළුවන් නේද? 47න් 15ක් අඩු කරන්න 7න් 5ක් අඩු කරාම 2යි 4න් 1ක් අඩු කරාම 3යි. පරාසය 32යි. ඊළඟට අහනවා මෙහි මාතය කුමක්ද කියලා. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් තියෙන එක. වැඩිම වාර ගණන. බලන්න මෙතන නිකන් මේක දිහා බැලුවාම පේනවා. මෙතන 9 ඉලක්කම් 2, 5 ඉලක්කම් 3ක් තියෙනවා. නේද? දෙකේ ඉලක්කම් 4ක් තියෙනවා. එහෙනම් මේ දෙකේ ඉලක්කම කියලා කියන්නේ කීයද? 32. 32 ඒවා 4ක් තියෙනවානේ. එහෙනම් අපිට මාතේ හැටියට තෝරගන්නේ අපි 32 කියන ලකුණ මාතේ හැටියට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ B කොටස ඊළඟට. මේ පළවෙනි ප්‍රශ්නේ B කොටස 8 ශ්‍රේණියේ දරුවෙක් විසින් ගණිතයේ විෂයේ ඒකක පරීක්ෂණ 7ක් සඳහා ලබාගත්තු ලකුණු ටික තමයි මේ දීලා තියෙන්නේ. 75 70 80 75 80. ඉතින් බලන්න සාමාන්‍යයෙන් මේ ළමයා ටිකක් දක්ෂ ළමෙක් වගේ නේද? ගොඩක් අඩු නෑනේ ලකුණු නේද? දක්ෂ ළමෙක් වගේ ටිකක්. අපෙන් අහන ප්‍රශ්න තුනක් එම ලකුණු වල මාතය අහනවා, මධ්‍යස්ථ ලකුණ අහනවා, මධ්‍යන්නේ අහනවා. ඉතින් දැන් මේ මධ්‍යස්ථ ලකුණ අහනකොට අපි අනිවාර්යෙන් මේක පොඩ්ඩක් පිළිවෙලකට ලියාගත්තොත් මධ්‍යස්ථයේ දෙන්න අනිවාර්යෙන් පිළිවෙලට ලියන්න ඕනේ. අපි පොඩ්ඩක් මේක පිළිවෙලට ලියාගමු. බලන්න මේකේ අඩුම ලකුණ කීයද? 65 නේද? අඩුම 65. ඊළඟට බලමු අපි ඊළඟට 60 ගණන් ආයේ නෑනේ 70 තමයි ඊළඟට තියෙන්නේ නේ. 70 තියෙනවා. ඊළඟට 70 ගණන් ආයේ මොන 75 ඒවා තියෙනවා දෙකක් නේද? 75 ඊළඟට තියෙනවා ආයේ 80 ඒවා තුනක්. 80 කයි 2යි 3.
බලන්න 7 හරියද? 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. හරිනේ. ඔන්න අපි දැන් පිළිවෙලට ලියාගත්තා. එහෙනම් බලන්න දැන් පිළිවෙලට ලියාගත්තාම අපිට මේ ප්‍රශ්න කොටම උත්තර දෙන්නත් පහසුයි. මාතේ කීයද? බලන්න. වැඩිම වාර ගණනක් තියෙන්නේ 80. එහෙනම් මාතය 80යි. ඊළඟට මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ අපි පිළිවෙලකට ලියාගත්තට පස්සේ මැදට එන එක. බලන්න මැදට එන එක. මෙතන ඔක්කොම 7ක් තියෙනවනේ. 7න් මේ 3 අපි මේ පැත්තට දාලා මේ 3 එහා පැත්තට දැම්මොත් මෙන්න මේක තමයි මැදට එන්නේ. නේද? එහෙනම් මධ්‍යස්ථය ඇවිල්ලා 75යි. ඊළඟට මධ්‍යන්නේ. මධ්‍යන්නේ හොයන්න නම් මේ ඔක්කොම ටික එකතු කරලා අපි 7ෙන් බෙදන්න ඕනේ. ඔක්කොම 7ක් තියෙනවනේ. අපි මේ ටික ඔක්කොම එකතු කරලා 7ෙන් බෙදන්න ඕනේ. නේද? මේ ටික ඔක්කොම එකතු කරලා 7ෙන් බෙදන්න ඕනේ. බලන්න එකතු කරලා. මෙතන එනවා 80 ඒවා 3ක් 240යි. ඊළඟට 75 ඒවා 2ක් 150යි. ඊළඟට 70කුයි 65කුයි ඊළඟට එකතු කරන්න ඕනේ. 70කුයි 65කුයි. බලන්න එකතු කරාම කීයද? 5යි 9යි 16යි 22 නේද? දැන් දෙකක් ඉතුරුයි. 4යි 1යි 5යි 525යි නේද? ඔව් 525යි. මේ දැන් අපිට තියෙන්නේ 525 7ෙන් බෙදලා උත්තරේ ගන්න. 52ට 7 ඒවා 7ක් 49යි. 3ක් ඉතුරුයි. 35ට 7 වරක් 5යි. එතකොට මධ්‍යන්නේ ලකුණ 75යි. මේකේ තේරුම මොකද්ද? සාමාන්‍ය මධ්‍යන්නේ කියන එකේ තේරුම මධ්‍යන්නේට ආව 75ක්. මේකේ තේරුම මෙයා හැම ඒ කියන්නේ ඒක පරීක්ෂණ 7ටම 75 ගානේ අරන් තියනවා කියන අදහස තමයි මධ්‍යණයෙන් එන්නේ. හරි? තේරුණා නේද? right. දෙවෙනි ප්‍රශ්නයේ ඒ කොටස පියල් තමා මිලදීගත් චොකලට් එකකින් 4න් එකක් ගෙන ඉතිරිය සමසමව කමල් හා සුනිල්ට බෙදා දුන්නා. 4න් එකක් ගෙන කියන්නේ එයා 4න් එකක් කාලා. ඉතිරි ටික තමයි සමසමව කමල්ටයි සුනිල්ටයි බෙදලා දීලා තියෙන්නේ. පළවෙනි කොටසෙන් අහනවා පියල් තමාහට තබාගෙන ඉතිරි වූ කොටස මුළු චොකලට් එකෙන් කවර භාගයක්? ඒතර එයා චොකලට් එක අරගෙන 4න් එකක් කෑවනම් කොච්චරක් ඉතුරුද කියන එකනේ අහන්නේ. 4න් එකක් කෑවනම් ඉතුරු වෙන්නේ කොච්චරක්ද? ඒ කියන්නේ සම්පූර්ණ එක අපි 4න් 4යි කියලා හිතුවොත් එයා ඒ 4න් සම්පූර්ණ එකෙන් 4න් එකක් කාපුවාම ඉතිරි වෙන්නේ කීයද? 4න් 3යි. ඒක 4න් එකක් කෑවනම් 4න් 3ක් ඉතුරු වෙනවා. 5න් දෙකක් කෑවනම් 5න් 3ක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ. හරිද? ඊළඟට දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා මෙන්න දැන් අනිත් දෙන්නට දෙන්නේ ඉතිරි ටිකනේ බෙදලා දෙන්නේ සමසමව. එතකොට මුළු චොක්ලට් එක සුනිල්ට ලැබෙන කොටස මුළු චොක්ලට් එකෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ මේ කමල්ටයි සුනිල්ටයිනේ සමසමව දෙන්නේ. එහෙනම් සුනිල්ට ලැබෙන කොටස මුළු චොක්ලට් එකෙන් කවර භාගයක්ද කියලා අහනවා. එතකොට එයා මේ ඉතුරු ටික තමයි දෙකට බෙදලා දෙන්නේ සුනිල්ට එක කොටසක්. එහෙමනම් අපි කරන්න ඕනේ මේ ඉතිරි වෙච්ච 4න් 3 අපි බෙදමු දෙකෙන්. සමානව දෙකට බෙදමු. එතකොට 4න් 3 බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණ බවට පත් කරනකොට මේ දෙක කියන එකේ පරස්පරය ගන්න ඕනේ. දෙක කියන එකේ පරස්පරය 2න් 1යි. එතකොට දැන් උත්තරේ කීයද? 3 වරක් 1 3යි 4 වරක් 2 8යි. 8න් 3. ඒ කියන්නේ අර මුළු චොකලට් එකෙන් නම් 8න් 3ක් තමයි සුනිල්ට හම්බ වෙන්නේ. අපි මේක පොඩි රූපයකට නැගලා බලමු. මේ තියෙන්නේ චොකලට් එක. හරිද? මේ චොකලට් එකෙන් මෙයා 4න් එකක් කනවනේ. අපි මේක සමාන කොටස් 4කට බෙදමුකෝ. සමාන කොටස් 4කට බෙදලා මෙයා මෙන්න මේ කෑල්ල කනවා. එතකොට ඉතිරි වෙන්නේ
කොච්චරද? ඉතිරි වෙන්නේ 4න් 3ක් නේ. දැක්කද? පළවෙනි කොටස. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කියනවා සුනිල්ට ලැබෙන කොටස කියන්නේ අර ඉතිරි ටික සමානව දෙන්නට බෙදලා දෙනවනේ. දැන් මේ කෑල්ල තමයි සමානව දෙන්නට බෙදලා දෙන්නේ. ඒතර අපි දැන් සමානව බෙදන්න දැත්තු මෙතන කොටස් 3ක් නේ තියෙන්නේ. අපි මේ හැම කොටසක්ම දෙකට බෙදමුකෝ. දැන් කෑලි 6කට බෙදෙනවා නේද? ඒ 6න් සුනිල්ට හම්බ වෙන්නේ කෑලි 3ක්. අනිත් එක්කෙනාට මේ කෑලි 3. ඒතර සුනිල්ට හම්බ වෙන ටික මම මෙන්න මෙහෙම පාට කරන්නම්. මේක කෑල්ලක්, මේක කෑල්ලක් සහ මේක කෑල්ලක්. මෙන්න මේ කොටස තමයි සුනිල්ට හම්බ වෙන්නේ. අනිත් කෑලි 3 හම්බ වෙන්නේ කමල්ට. එතකොට බලන්න මේ සුනිල්ට හම්බෙච්ච කොටස සම්පූර්ණ චොකලට් එකෙන් නම් දැන් මේකත් අපි මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි ඔක්කොම 8ක්නේ. 8න් කෑලි 3ක් නේද? මේ තින් අපිට ආවේ 8න් 3ක්. හරිද? සම්පූර්ණ චොකලට් එකෙන් නම් 8න් 3ක් තමයි සුනිල්ට හම්බෙලා තියෙන්නේ. මේ රූප සටහන් රූපයේ මාධ්‍යකින් මේක පැහැදිලි කරනවා. රයිට්? අපි බලමු දෙවෙනි ගානේ B කොටස. දෙවෙනි ගානේ B කොටස එක්තරා පුද්ගලයෙකු තම මාසික වැටුපෙන් 65ක් ආහාර සඳහාද 15ක් ගමන් වියදම් සඳහා වෙන් කරයි. ඉතිරි මුදල බැංකුවේ තැන්පත් කරයි. පළවෙනි කොටසෙන් අහනවා බැංකුවේ තැන්පත් කළ මුදල මාසික වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? එතකොට බැංකුවේ තැන්පත් කළ ඉතිරි ටිකනේ. එතකොට මේ දෙකට යනවා 65යි 165යි 115යි. 165කුයි 115කුයි මේ දෙක එකතු කරාම කීයද? 65යි 15යි කීයද? 65යි 80යි නේද? 180ක් ආහාර වලටයි ගමන් වියදම් වලටයි යනවා. එහෙනම් ඉතුරු වෙන්නේ 100ට කීයද? බැංකුවේ තැන්පත් කරන්නේ ඉතුරු ටිකනේ. එහෙමනම් බැංකුවේ තැන්පත් කරන මුදල ප්‍රතිශතයක් ලෙස ලියුවොත් 100ට කීයද? ඉතිරි 120 තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. 80ක් අර දෙකට යනවා. ඉතිරි 120. ඊළඟට ගමන් වියදම රුපියල් 6000ක් නම් මාසික වැටුප කීයද? ඒතර ගමන් වියදම 100ට කීයද? ආහාර සඳහා 165යි ගමන් වියදම 115යි. එතකොට 115ක් නේ ගමන් වියදම. ඒ කියන්නේ 115ක් තමයි සමාන වෙන්නේ රුපියල් 6000ට. අපෙන් අහන්නේ මාසික වැටුප. එහෙමනම් අපිට පුළුවන් 100ට එකක් හොයාගන්න. 100ට එකක් හොයන්න නම් 115ක් 6000 නම් 100ට එකක් හොයන්න නම් අපි මේ 6000 බෙදන්න ඕනේ 15. එතකොට අපිට එනවා රුපියල් කීයක්ද? 15 60ට තියෙනවා 15 4ක් 400යි. 100ට එකක් කියන්නේ 400යි. එහෙනම් මුළු වැටුප කියන්නේ 100%ක් නේ. එහෙනම් මුළු වැටුප හොයන්න අපිට පුළුවනි මුළු වැටුප හොයන්න. මොකද කරන්න ඕනේ? මුළු වැටුප හොයන්න අපි මොකද කරන්න ඕනේ? 100%ක් හොයන්න. මේ කියන්නේ 400 100ෙන් ගුණ කරන්න ඕනේ. 400 100ෙන් ගුණ කරාම උත්තරේ කීයක් එනවද? 400ට තව බිංදු දෙකක් දාන්න. උත්තරේ රුපියල් 40000යි. එයාගේ මාසික වැටුප රුපියල් 40000යි. හරිම සරලයි නේද? රයිට්. අපි බලමු එමනම් තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන පුංචි නිර්මාණයේ ගානක්. බලන්න පළවෙනි කොටසෙන් කියනවා PQ සමානයි සෙන්ටිමීටර 8ක් දිග රේඛා ඛණ්ඩයක් අඳින්න. එතකොට අපි කරන්න ඕනේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලා දිග ඉරක් ඇඳ ගන්න. දිග ඉරක් ඇඳගෙන ඊට පස්සේ අපි අපේ කව කට්ටට ගන්න ඕනේ සෙන්ටිමීටර 8ක්. අඩි කෝදුවට තියලා සෙන්ටිමීටර 8ක් ගන්න ඕනේ. සෙන්ටිමීටර 8ක් අරගෙන ඊට පස්සේ මම මෙතන ඉඳලා මෙහෙමයි පොඩි චාප කෑල්ලක් ගහලා
ඊට පස්සේ ආපස්සට මෙතන ඉඳලා එතන ඉඳලා ආපස්සට මෙතනින් ගහ ගන්න ඕනේ. ඒතර දෙකලවර අපි පොඩ්ඩක් ලකුණු වුණොත් හොඳයි ඔය විදිහට. PQ කියන මේක අපි ගත්තේ සෙන්ටිමීටර් 8ක් දුරින්. ඊළඟට අපිට කියනවා කෝණමානය පාවිච්චි කරලා මේ ගානේ තියෙන්නේ එහෙමයි කව කට්ටෙන් නෙමෙයි 90 කෝණය නිර්මාණය කරන්න කියලා නෑ කෝණමානය පාවිච්චි කරලා QPR කෝණය අංශක 90 QPR. එතකොට මෙතන අංශක 90 කෝණයක් අපිට ලකුණු කරන්නලු අංශක 90 කෝණයක්. එතකොට අපි කෝණමානය මේ විදිහට තියලා ඉවර වෙලා හරියටම අර අංශක 90 අර කෝණමානයේ තියෙන ඉර මේ ඉරට සමපාත කරලා අර මැද ලක්ෂය මෙතනට තියලා කෝණමානයේ තියලා මෙතනින් හරියටම අංශක 90 රේඛාවක් ඕගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. ඉතින් මමත් අංශක 90 රේඛාවක් අඳින්නම්. මේ විදිහට හරියටම අංශක 90කට ඇඳ ගන්න ඕනේ. මේක අඳින්නේ කෝණමානය පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ අපිට කියනවා PR සෙන්ටිමීටර් 6ක් වන ලෙස PR සෙන්ටිමීටර් 6ක් වන ලෙස R ලක්ෂය ලකුණු කරලා PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්නලු. දැන් කව කට්ටට ගන්න ඕනේ නැවත සෙන්ටිමීටර් 6ක්. නිකම්ම අඩිකෝදුවට තියලා ලකුණු කරන්න පුරුදු වෙන්න එපා. කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන හරියටම 6ක් අරගෙන මේ P වල ඉඳලා 6ක් දුරින් පොඩි ඡාප කෑල්ලක් ගහ ගන්න. එතකොට දැන් මෙතන තමයි R ලක්ෂය. මෙතන R ලක්ෂය. දැන් අපිට කියනවා ඒක PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ඊට පස්සේ PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ Q ලක්ෂයට සහ R ලක්ෂයට මේක ඊටාත්ම නිවැරදිව මෙහෙම යා කරගෙන PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ඊට පස්සේ කියනවා PR හි මධ්‍ය ලක්ෂය O ලකුණු කරන්න. මේ PR නේද? PR හි මධ්‍ය ලක්ෂය. මෙන්න මෙතන මේ PR කියන රේඛාවේ හරි මැද හොයාගන්නේ කොහොමද? අපි දැන් මේ PR රේඛාව ඇන්නේ සෙන්ටිමීටර් 6ක් දුරින්නේ. එහෙනම් PR වල හරි මැද වෙන්න ඕනේ 3ක් නේද? අපිට පුළුවන් මේ අඩිකෝදු තියලා මැනලා හරි මැද 3ක් PR හි මධ්‍ය ලක්ෂය O ලකුණු කරන්න. අපි කව කට්ටයට ගන්නවා සෙන්ටිමීටර් 3ක්. හරියටම සෙන්ටිමීටර් 3ක් අරගෙන අපිට පුළුවන් මේ P වල ඉඳලා මෙන්න මෙහෙම හරියටම 3ක් දුරින් මෙන්න මෙතන තමයි එහෙනම් මොකද තියෙන්නේ? O කියන ලක්ෂය. O. ඊට පස්සේ අපිට කියනවා තවත් එකක්. QR විස්කම්භය වන ලෙස වෘත්තය නිර්මාණය කරන්න. මේ QR කියන එක විස්කම්භය වන ලෙස අපි මේ චුට්ටක් ඉන්න බලන්න පේපර් එක. ඔව් දරුවනේ. PR විස්කම්භය වන ලෙස වෘත්තය නිර්මාණය කරන්න. PR විස්කම්භය වන ලෙස වෘත්තය නිර්මාණය කරන්න. එතකොට මේ PR විස්කම්භය වන ලෙස කිව්වහම මේ විස්කම්භය වුණොත් මේ O කියන්නේ එතකොට මැදනේ. එහෙමනම් අපි මේ O ලක්ෂයට කව කට්ටේ තුඩ තියලා PR විස්කම්භය වෙන්නේ නැහැ. එහෙමනම් O ලක්ෂයට කව කට්ටේ තුඩ තියලා මෙන්න මේ OR දුර හරියටම අරගෙන අපි දැන් මෙහෙම වෘත්තය අඳින්න ඕනේ. එතකොට බලමු ඇඳලා මේ විදිහට O වලට හරියට කව කට්ටේ තුඩ තියලා මෙහෙම වෘත්තය අඳින්න ඕනේ. එතකොට බලන්න මේ PR කියන එක හරියටම විස්කම්භය වෙලා තියෙනවා නේද? PR කියන එක විස්කම්භය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තුන්වෙනි ගාන පොඩි සරල නිර්මාණ පාඩමට සම්බන්ධ කව කට්ටක් අපි පාවිච්චි කරලා අඩිගොඩ හැබැයි මෙතන මේ 90 කෝණය එහෙම 90 කෝණය එහෙම කවණ කෝණමානයෙන් අඳින්න තිබ්බේ නේද?
ඔයගොල්ලන්ට දැන් 9 වසරට නෙන්නේ ඊළඟ අවුරුද්දේ. මම 9 වසරට වීඩියෝ එකක් දාලා තියෙනවා මූලික නිර්මාණ සියල්ල කියලා වීඩියෝ එකක්. මූලික නිර්මාණ සියල්ල. ඔයගොල්ලන්ට කව කට්ට පාවිච්චි කරලා ලස්සනට නිර්මාණය කරන හැටි කියලා දෙන ඔයගොල්ලන්ට කොහොමදත් දැන් ලබන අවුරුද්දේ පාඩම එනවනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දැන් 9 වසරටනේ දැන් ඊළඟට එන්නේ. ඉතින් ඒ මූලික නිර්මාණ කියන වීඩියෝ බලලා ලස්සනට නිර්මාණ පාඩම ඉගෙන ගන්න. හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා ඍණ 6 සිට ධන 6 තෙක් කාටිසිය තලයක් අඳින්න. ඉතින් මේ වගේ අපි අක්ෂර දෙකක් ලකුණු කරලා ඍණ පැත්තට ධන පැත්තට 6 වගේ 6 හිටින්න කාටිසිය තලයක්. එතකොට මේ අක්ෂය අපි කියනවා x අක්ෂය කියලා. මේ අක්ෂයට අපි කියනවා y අක්ෂය කියලා. එතන මෙතන බිඳුවේ ඉඳලා මේ x අක්ෂයේ මේ පැත්තට 1 2 3 4 5 6. එතන වම් පැත්තට එන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6. එතන y අක්ෂයේ 1 2 3 4 5 6. එතන මේ පැත්තට y අක්ෂයේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6. මේ ආදී වශයෙන් කාටිසිය තලයක් අඳින්න කියලා කියනවා. ඊට පස්සේ අපිට කියනවා x සමානයි 5 රේඛාව අඳින්න කියලා. අපි දැන් මේකේ x සමානයි 5 රේඛාව අඳිනවා x අක්ෂයේ 5 හරහා යන මෙන්න මේ විදිහට y අක්ෂයට සමාන්තර වූ x සමානයි 5 කියන රේඛාව. මේ විදිහට අඳිනවා. x සමානයි 5 රේඛාව. ඊළඟට කියනවා මේක x සමානයි 5. හොඳේ? මේ ඇන්දේ x සමානයි 5. ඊළඟට කියනවා x සමානයි ඍණ 3 රේඛාව අඳින්න. x අක්ෂයේ ඍණ 3 හරහා යන මෙන්න මේ x සමානයි ඍණ 3 කියන මෙන්න මේ රේඛාව අඳින්නේ කියලාත් කියනවා. මේ අපි ඇන්දේ x සමානයි ඍණ 3. ඊළඟට අපිට කියනවා y සමානයි 5 රේඛාව අඳින්න. y සමානයි 5 රේඛාව කියන්නේ y අක්ෂයේ 5 හරහා යන x අක්ෂයට සමාන්තර වූ රේඛාවට. මෙන්න මේ රේඛාව y සමානයි 5 රේඛාව. මේ අපි ඇන්දේ මේක y සමානයි 5 රේඛාව. ඊළඟට අපිට කියනවා y සමානයි ඍණ 3 රේඛාව අඳින්න. y අක්ෂයේ ඍණ 3 හරහා යන මෙන්න මේ රේඛාවට අපි කියනවා y සමානයි ඍණ 3 රේඛාව. මේ අපි ඇන්දේ y සමානයි ඍණ 3 කියන රේඛාව. ඒතර අපි රේඛා 4 ඇන්දා. ඊට පස්සේ කියනවා ඉහත රේඛා ඡේදනය වන ලක්ෂ ABCD ලෙස නම් කරන්න. ඒතර මේ ඡේදනය වුණේ එකක් මෙතන. අපි ඒක A ගමුකෝ. මෙතන අනිත් එක. ඒක B කියලා ගමු. මෙතන මේක C කියලා ගමු. මෙතන D කියලා ගමු. ඔය අපි ඇඳ රේඛා ඡේදනය වෙච්ච තැන් 4. ඊට පස්සේ කියනවා එම ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. බලන්න ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය. x ඛණ්ඩාංකය ඍණ 3යි y ඛණ්ඩාංකය 5යි. ඒ කියන්නේ මේ ඛණ්ඩාංකය ඍණ 3 5. ඍණ 3 5. එතකොට ඒ ඛණ්ඩාංකය ඍණ 3 5. ඊළඟට b ඛණ්ඩාංකය බලන්න. x ඛණ්ඩාංකය 5යි y ඛණ්ඩාංකයත් 5යි. b ඛණ්ඩාංකය 5,5. ඊළඟට c ඛණ්ඩාංකය. c ඛණ්ඩාංකය බලන්න. x ඛණ්ඩාංකය 5යි y ඛණ්ඩාංකය ඍණ 3යි. ඒ කියන්නේ 5 ඍණ 3. c ඛණ්ඩාංකය 5 ඍණ 3. ඊළඟ d ඛණ්ඩාංකය බලන්න. x ඛණ්ඩාංකය ඍණ 3යි y ඛණ්ඩාංකය ඍණ 3යි. ඒ කියන්නේ ඍණ 3 ඍණ 3. ඍණ 3 ඍණ 3. මේ වගේ බලන්න හතරවෙනි ප්‍රශ්නය ප්‍රස්තාර පාඩමට ආශ්‍රිතව පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන අපිට බොහොම කෙටි කාලෙකින් කාටිසිය තලය ඇන්දර පස්සේ බොහොම කෙටි කාලෙකින් මේ ප්‍රශ්නයට පිළිතුර සපයා ගන්න පුළුවන් වුණා නේද? right. පස්වෙනි ගාන වර්ගඵල ආශ්‍රිතව වර්ගඵල පරිමිතිය ආශ්‍රිතව තියෙන්නේ. බලන්න මෙතන තියෙනවා පාද හතරක් සමානව ඇඳලා මේ කෝණත් අංශක 90ක් කියලා ලකුණු කරලා දීලා තියෙනවා. මේක සමචතුරස්‍රයක් කියලා කියනවා. ඒතර සමචතුරස්‍රයකුයි ත්‍රිකෝණයකුයි තියෙනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක නේද මේ පැත්තත් 90 නේ එතකොට.
දැන් අහනවා ABCD වර්ගඵලය. ABCD කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය. අපිට පුළුවන් දිගයි පළලයි ගුණ කරලා උත්තරය 8 වරක් 8 64යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ ලබා. ඊළඟට අපිට කියනවා DCE ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ DCE ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම. කලින් ප්‍රශ්න එකක් තිබ්බ නේද? මේකේ භාගය ගුණ කිරීම, ආධාරක පාදය සහ ලම්බක උස. ලම්බක උස නම් 8යි. මේ ආධාරක පාදය කීයක් වෙන්න ඕනේද? මේ පාදයට 8යිනේ. එතකොට මේ පාද කෑල්ල 14න් 8ක් අඩු වුණාම මේක කීයක් වෙනවද? සෙන්ටිමීටර 6ක් වෙනවා. එතකොට අපි ආධාරකයේ හැටියට 6 තෝරගන්නවා, ලම්බක උස හැටියට 8 තෝරගන්නවා. ආධාරකයේ 6යි, ලම්බක උස 8යි. එතකොට දෙකෙන් කැපෙනවා 6 2 3යි. උත්තරේ 3 වරක් 8 24යි වර්ග සෙන්ටිමීටර. ඊළඟට සංයුක්ත රූපේ වර්ගඵලය. සංයුක්ත රූපේ වර්ගඵලය කියන්නේ මේ සම්පූර්ණ වර්ගඵලය. එතකොට අපිට තියෙන්නේ මේ සමචතුරස්‍රයේ සහ ත්‍රිකෝණයේ වර්ගඵල දෙක එකතු කරන්න 64යි 24යි එකතු කරමු. 64යි 24යි එකතු කරමු. 4යි 4යි 8යි 6යි 2යි 8යි වර්ගඵලයනේ වර්ග සෙන්ටිමීටර. ඊළඟට අපිට කියනවා ABCD සහ DCE මේ වර්ගඵල අතර අනුපාතය. ABCD වර්ගඵලය 64යි, DCE වර්ගඵලය 24යි. මේ අනුපාතය 64ට 24 අනුපාතය. මේක හැබැයි ළමයි සරල කරලා දෙන්න ඕනේ උත්තරේ. නැත්තම් මේකට දෙන ලකුණු ප්‍රමාණයෙන් කොටසයි හම්බ වෙන්නේ. අපි බලමු මේක තව ටිකක් සරල කරන්න. මේ දෙපැත්තම අපි කියන්නේ බෙදන්නේ. අපි ඉස්සෙල්ලා 4ෙන් බෙදමු බලන්න. මේ දෙකම 4ෙන් බෙදුවොත් අපිට එනවා 16යි. අපිට එනවා මම මෙතනින් ඊට මදින් ඉඳ ලියන්න. මෙතනින් එනවා 64 4ෙන් බෙදුවාම 16යි. 24 4ෙන් බෙදුවාම 6යි. ඔයාලට පේනවා තවත් මේක බෙදෙනවා කියලා. සරල වෙනවා නේද? අපි ආපහු මේක දෙකෙන් බෙදමු. එතන උත්තරේ එනවා 16 දෙකෙන් බෙදුවාම 8යි, 6 දෙකෙන් බෙදුවාම 3යි. මෙන්න මේ විදිහට සරල කරලා දෙන්න පුළුවන්. අවසානට අහනවා සංයුක්ත රූපේ පරිමිතිය. මෙන්න මේ සංයුක්ත රූපේ පරිමිතිය කියන්නේ වටේ දිග එකතු වෙන්න ඕනේ මොනවද? 14කුයි 8කුයි 8කුයි 10කුයි. 14කුයි 8කුයි 8කුයි 10කුයි. හරි නේද? 14යි 8යි 8යි 10යි. ඒතර උත්තරේ එනවා 14යි 8යි 22යි 22යි 8යි 30යි 30යි 10යි. උත්තරය සෙන්ටිමීටර 40ක් කියලා පරිමිතියට එනවා. බලන්න හරි පහසුයි. පස්වෙනි ප්‍රශ්නය වර්ගඵල ආශ්‍රිතව තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නය ඒ කොටස. p සමානයි 0.10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. 0.10ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා. පළවෙනි කොටසෙන් කියනවා මේ p කුලකය වෙනත් ආකාර දෙකකින් ලියන්නලු. එතකොට අපිට පුළුවනි එක ක්‍රමයකට ලියන්න අවයව සහිතව. එතකොට මට කියන්න 0.10ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන එක. ඒ කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරක් බෙදෙන එක. එතකොට එක කියන්නේ ප්‍රථමක නෙමෙයි. මොකද එකට තියෙන්නේ එක සාධකයක් විතරනේ. එතකොට ප්‍රථමක සාධක හැටියට එක ගන්න බෑ. තියෙනවා දෙක වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ 3 5 සහ 7. මේවා එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණයි බෙදෙන්නේ, වෙන කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එතකොට අපිට කියනවා ආකාර දෙකකින් ලියන්න කියලා. අපිට පුළුවන් තවත් ආකාරයක් ලියන්න 2 3 5 7 කියලා වෙන් රූප සටහනක් ඇසුරෙන් මේ p කුලකය අපිට ලියන්න පුළුවන්. np කීයද? np කියන්නේ p වල අවයව ගණන. පිටපත්‍රයේ තිබ්බද කොහෙද නේද? p වල අවයව ගණන ඇවිල්ලා කීයද? np සමානයි අවයව තියෙන 1 2 3 4. ඊළඟට කියනවා අපිට තුන්වෙනි කොටසෙන් අභිශුන්‍ය කුලකයකට උදාහරණයක් ලියන්න. අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකද්ද? අවයව කිසිවක් නැති කුලකයක්.
එහෙමනම් අපි මොකක් හරි වෙන අකුරක් අරගෙන අපි නම් කරමු බලන්න අභිශුන්‍ය කුලකයක් සංගලවරන්න ඇතුලේ 0.10ත් අතර 0.10ත් අතර ඔයගලන්ට කැමති පරාසයක් ගන්න පුළුවන් 0.10ත් අතර 25 ගුණාකාර 25 ගුණාකාර 0.10ත් අතර 25 ගුණාකාර තියෙනවද නැහැ එහෙනම් ඒක අභිශුන්‍ය කුලකයක් දැන් පැහැදිලිනේ අවයව නැහැ ඒකේ ඊළඟට කියනවා b කොටසේ 4xy ඍණ 2x කියන එකේ සාධක සොයන්න බලන්න හොඳට මේ පද දෙක දිහා සාධක මොනවද තියෙන්නේ මේ දෙකටම පොදු ඒවා තියෙනවා මොනවද දෙක කියන ගුණාකාරයේ පොදුයි මේ දෙකටම තවත් x කියලා අකුරකුත් පොදුයි ඒ කියන්නේ අපිට පුළුවනි 2x කියන සාධකයක් හැටියට වරහණක් දාලා එළියට ගන්න. එතකොට 2x කියන එක එළියට ගත්තාම දැන් x අකුර ගත්තා අපි දෙකක් ගත්තාම දෙවරක් 2නේ 4. එතකොට දෙකක් ඉතුරු වෙනවා මෙතනින් y ඉතුරු වෙනවා. එතකොට බලන්න ආපස්සට ගුණ කරලා 2x 2y වලින් ගුණ කරාම එන්නේ 4xy. ඊළඟට අඩු කිරීම මෙතන 2x කියන සාධකය එළියට ගත්තාම එන්නේ 1. ආපස්සට ගුණ කරොත් 2x එකෙන් ගුණ කළාම 2x එනවා. එහෙනම් උත්තරය මෙන්න. අවසාන කොටස වරහන් ඉවත් කරලා සුළු කරන්න. එතකොට මේකෙදි කෙටි පත්‍රයේත් ගානක් තිබ්බ වරහන් ඉවත් කරන්න කියලා චූටි කොටසක් මම ඒ වෙලාවේ කිව්වා වරහන් ඇතුලේ තියෙන පද ඒ වරහන් ඇතුලේ තියෙන ඔක්කොම ඒවා මේ දෙකෙන් ගුණ කරන්න ඕනේ කියලා. 2x වලින් ගුණ කළාම එනවා 2x 2 ඍණ 3ෙන් ගුණ කළාම එනවා ඍණ 6ක්. ඊළඟට දැන් මේ වරහන් ඉවත් කරන්න තියෙන්නේ ඍණ 2කින් ඍණ 2 x වලින් ගුණ කළාම එනවා ඍණ 2x ඍණ 2 එකෙන් ගුණ කළාම එනවා ධන එකෙන් ගුණ කළාම එනවා ඍණ දෙවරක් 1 ඍණ 2ක්. දැන් බලන්න හොඳට ඔයගොල්ලෝ මෙතන තියෙනවා ධන 2x මෙතන තියෙනවා ඍණ 2x. ඒතර ධන 2x ට ඍණ 2x කැපිලා බිඳුව වෙලා යනවා. ඊළඟට ඉතුරු වෙන්නේ මොකක්ද? ඍණ 6යි ඍණ 2. ඍණ 6යි ඍණ 2 එකතු කරාම කීයද? උත්තරය ඍණ 8යි. ඉතින් එහෙමනම් දරුවනේ අද අපි ඔයගොල්ලොත් එක්කලා පැයකට වැඩි කාලයක් මම ගත කරා. මෙතන කාලේ පැය වුණාට මම මේක හදන්න කට්ට කෑවා. පැය 3:00මාරක් දැන් මෙතන හිටගෙන හරිද? තේරුම් ගන්න එක. මම ඊටමත්ම වෙහෙසකර කාර්යයක් අවසන් කළේ. ඉතින් ඕගොල්ලෝ මේකෙන් මහඟු ප්‍රතිඵල නෙලාගෙන හොඳ ළමෙක් වෙන්න කියලා මම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම පටන් ගන්නකොට කිව්වා මල් කියන්නේ පාට පාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ පාට පාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි. ඉතින් මම මේ සින්දුවම ගායනා කරන්න අදහස් කරන්නේ වාසනාවන්ත දරුවෝ ටිකකට තමයි මම අද ඉගෙනුවේ. ඉතින් ඕගොල්ලෝ මේ ඉගෙන ගන්නපු දේවල් හොඳින් ඉගෙනගෙන රටට වැඩදායි යහපත්ම යහපත් පුරවැසියෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකේ link එක ඔයගොල්ලන්ගේ සියලුම යාළුවෝ එළියන් අතරේ ඒගොල්ලන්ටත් ලෝභ නැතුව බෙදලා දෙන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ YouTube channel එකට like එකක් දාන්න, comment කරන්න, ලස්සන comment එකක් දාන්න. මම හරි ආසයි ඒව බලන්න. මට හරි ශක්තියක් ලැබෙනවා ඔයගොල්ලෝගේ comment එක දිහා බැලුවම. ඉතින් එහෙමනම් මම ඔයගොල්ලන්ගෙන් අද දවසේ සමුගන්නවා. ආයිබෝවන් වාසනාවන් තෙරුවන් සරණයි.